පෘථිවියෙන් ශක්තිය නිකුත් වෙන තැන තියෙනවා. ඒ ශක්තිය නිකුත් වෙන තැන තියෙන ගස් ඉඳන් ඇඹරි හැදෙන්නේ. එහෙම තැනක් තියෙනවා ගම්පල සහ නාවලපිටිය අතර. සියලු පොල් ගස් ටික ඇඹරිලා හැදෙන්නේ. එහෙම ශක්තියින් තියෙන තැනක තමයි මේ ස්ථානය. කවදා හෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඉපදෙන වෙලාවට පහළ වෙන වෙලාවට පෘථිවියට නැවතත් ධර්මයේ ආරක්ෂා වෙන්න ධර්මයේ පටන් ගන්න තියෙන මෙතනින්මයි. ඒක බුද්ධිමතුන්ගේ දේශය. බුදුහාමුදුරුවෝ තීන්දුව කරන උන්වහන්සේගේ දහම අවසාන මොහොත වෙනකම් පවතින්නේ ශ්‍රී ලංකාවේ කියලා. ඒ බුද්ධිමතුන්ගේ දේශය විකෘති කරන්න මට ඉඩ දෙන්න බෑ. ලෝදිය ශ්‍රී ලංකාවේ භූමිකම්පා තිබිලා තියෙනවා ඉස්සර. නිකදු තිබුණා කියන එක. නිකදු තිබිලා තියෙනවා. ඒකයි මම කියන්නේ කොත්මලේ තියෙන තරුණ පාස් මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. එහෙ ජලාශ ඉඳි කරන්න එපා. පුපුරා යන්න පුළුවන්. මොකද තාමත් ඇතුලේ පැලුම් ඉස්සර සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් සෙල්ලම් කරන්න එපා කියලා මධ්‍යම කතුකරයත් එක්කලා. ඒක මර්මස්ථානය. මං ඉන්න තැනත් ගිනිකඳ උඩට පහළ වෙනවා. උඩට එනවා. කොත්මලේ යට කෙරුවේ කවුද? මොරගහ කන්ද ජලාශය නිසා නැතුණු යක්කුන්ගේ මහා රාජධානි. ඒ යකඩ උඳු කරපු උඳුන් යම් කිසි රාජ්‍ය නායකයෙකුට හීනෙන් පෙවුනොත් මොකක් හරි කරන්න ඒ හීනේ පවුදා පාර්ලිමේන්තුවේ 3-2 අනුමැතිය අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ඔහුගේ හීනයයි. ග්‍රහ ලෝකයට සම්බන්ධ හැම ගහක්ම මොරගහ සම්බන්ධ අගාරු ග්‍රහය. චන්ද්‍රයාගේ සුවිශේෂී අවස්ථාව. සුවිශේෂී බලයක් පොළොවට එන වෙලාව. ඒක ග්‍රහණය කරගන්න තාක්ෂණය අපි මිනිස්සු ගාව තිබ්බා. ආතසී ක්ලාක් හිටියා. ඔවුන්ගේ නියම වැඩේ ගත්තද මේ රටේ මිනිස්සු? ස්කන්ධයරගේ පාර පස්වෙනි ස්කන්ධේ විඥාන ස්කන්ධයරම යන එකයි කරන්න තියෙන්නේ. එතකොට එදා හිටිය රජවරු කොහොමද දෙවිවරු උනේ? මෙතන ඉඳලා කිලෝමීටරයක් විතර උඩට යනකොට මේ ඇල දිගේ හම්බ වෙනවා වේල්ලක් පරණ වේල්ලක්. ඒක ලෝක උරුමයක්. අද ලෝකෙම පිළිගන්නවා. මේක ලෝකෙටයි අයිති. මේ නිර්මාතෘ තමයි මහසෙන් රජුරු. මම මේ දේවාලේ බලය දන්නේ හින්දායි මම කියන්නේ. අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ මෙතුමා ගැන යම්කිසි විදිහකට කතා කරනවා නම් අපිට ඉන්න අපේ සබාදහමේ මිනිසා කියලා මම කිව්වේ නිකන් නෙවෙයි. යම්කිසි විදිහකට අපේකමට අපිට ආදර මොනතරම්නම් සෙනෙහසකින්ද කතා කරන්නේ, මොනතරම්නම් ලෙන්ගතුකමක් අපිට තියෙනවද, අපිට මොනතරම් මේ පීතෘ සෙනෙහසක් මෙතන දැනෙනවද, මොනතරම් වේදනාවකින්ද මේ කතා කරන්නේ. මේ උතුම් පරිසර වේදියා අපි රැකගත යුතු වෙනවා. සහ එතුම සතුව තියෙන මේ දැනුම මහා මේ සම්භාරය අපේ අනාගත පරපුරට අපි ඉතුරු කර යුතු වෙනවා. ඒ නිසාවෙන් තමයි අපි මේ ලැබෙන පුංචි ඉඩේදී වුණත් පුළුවන් තරම් දේවල් ටිකක් කතා කරමින් ඉන්නේ. ඔබතුමා මේ කිව්ව විදිහට මේ තැනත් හරි විශේෂයිනේ. මේ පොළොවේ හරි මැද කියන එක ඔබතුමා සඳහන් කරනවා. මේක ඕනෑ තරම් කතා කරලා ඇති අපි නැවත නැවතත් කතා කරන්නේ මේ තුල අපිට කතා කරන්න බොහෝ දේවල් තියෙන හින්දා. එතකොට යම්කිසි විදිහකට ඍෂිවරු ගැනත් අපි කතා කරා. සති මාස ගණන් කුසගින්නේ ඉඳගෙන භාවනා කරලා බවුන් වඩලා මේ ශක්තියින් තීන තැන් ටික හඳුනාගෙන අපිට වැඩ ගන්නට වුන් යම්කිසි විදිහකට මේ ක්‍රමවේද ටිකක් හදලා තියෙන්නේ. අපිට මේවා හඳුනාගෙන යම්කිසි විදිහකට වැඩ ටික කරගෙන යන්නට විතරයි තියෙන්නේ. මේ නිර්මාණ ටික කරලා ඉවරයි. ඒ වැව අපිට රැකගන්න පුළුවන් නම් අඩුම තරමේ හදන්න බැරි නම් ඒ ටිකවත් කරගන්න බැරි જાතියක් බවට පත් වෙලා වැව් මැරිලා. එහෙම තැනකට මේ යම්කිසි විදිහකට මේ ශක්ති ගලන ස්ථාන ටික හංගලා තියන්න මේ කවුද මේ උත්සාහ කරේ? මේවා වැව් වලින් යට කරලා තියෙන්නේ. වහලා දාලා තියෙන්නේ. එහෙම නැත්නම් නටබුන් කියලා යම් තැනක අතහැරලා දාලා. මේ අපරාධය මොකද්ද? අපේ සිරුරේ සමහර අයගේ කොඳුයට පෙළ ඇද වෙනවා. වෙදකමේ මේකට බොහෝ දේවල් කියනවා බටහිර වෙදකමේ. දේශීය වෙද මහත්තුරු වෙන දෙයක් කියනවා සමහර තැන්වල. ඔවුන්ගේ පළවෙනි උත්සාහය තමයි මේ රෝගියා නිදා ඉන්න තැනින් ඇඳ අයින් කරන එක. මේ කාරණාව ගැන හොයනකොට අහුවෙන දෙයක් තමයි පෘථිවියෙන් ශක්තිය නිකුත් වෙන තැන තියෙනවා. ඒ ශක්තිය නිකුත් වෙන තැන තියෙන ගස් ඉඳන් ඇඹරි හැදෙන්නේ. එහෙම තැනක් තියෙනවා ගම්පල සහ නාවලපිටිය අතර. සියලු පොල් ගස් ටික ඇඹරිලා හැදෙන්නේ. පොල් ගස් ටික ඇඹරිලා හැදෙන්නේ. ඒ තමයි පොළොවෙන් ශක්තිය නිෂ්පාදනය වෙන තැන. එතන ගයක් හදන්න සුදුසු නැහැ. අභියෝග කරන්න මේ මතයට විද්‍යාඥයෝ දියුණු නෑ මං හිතන්නේ. ওই මතයට. ඒකටත් අර උපකරණයක් හදාගන්න බෑ. එතකොට මෙවැනි ශක්තියින් තියෙන තැන් පෘථිවිය අපි හඳුනා ගන්න ඕනේ. එහෙම ශක්තියින් තියෙන තැනක තමයි මේ ස්ථානය. ඒ ස්ථානයේ ශක්තියින් තියෙන බව අඳුරාගන්නේ මම නෙමෙයි. මාව මෙහෙවන යම් බලවේග. ඒ බලවේග ටික මාව තල්ලු කරගෙන ඇවිල්ලා මෙතන තිබ්බා කියන එක මම විශ්වාස කරනවා. ඔබතුමන්ට ආරාධනා කරා මෙතනට එන්න කියලා. ඔව්. ඒක විශ්වාස කරනවා. ඒ ශක්තියින් විසින් මෙහෙවනවා මගේ යුගකාරය. මම ඇවිල්ලා තියෙන එක්තරා එක යුග මෙහෙවරකට. ඒ යුග මෙහෙවරට මාව තල්ලු කරනවා. තල්ලු කරන ඇස්සේ මට බාධක සහ සියල්ල දාන්නේ මම ශක්තිමත් කිරීම සඳහා. ඒ ශක්තිය උඩ මම මේ යුග මෙහෙවර කරන්නේ මේ යුගයේ මෙහෙවරේ මගේ කොටස ඉවර කරලා තියලා මම යනවා. හොල්ලන්න බැරි වෙන්න. ඇයි ඒ? අනාගතයේ දවසක ශ්‍රී ලංකාව ලෝකයේ බැබලෙන රටක් බවට පත් විය යුතුයි. එසේ විය යුත්තේ
කවදා හෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඉපදෙන වෙලාවට පහළ වෙන වෙලාවට පෘථිවියට නැවතත් ධර්මයේ ආරක්ෂා වෙන්න ධර්මයේ පටන් ගන්න තියෙන මෙතනින්මයි. මේක බුද්ධිමතුන්ගේ දේශය. ඒක තරකයක් නෑ මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. බුද්ධිමතුන්ගේ දේශය. බුදුහාමුදුරුවෝ තීන්දුව කරන උන්වහන්සේගේ දහම අවසාන මොහොත වෙනකම් පවතින්නේ ශ්‍රී ලංකාවේ කියලා. ඇයි ඒ බුද්ධිමය දහමක් ඒක බුද්ධිමය දහමක්. ආතර් සී ක්ලාක් කියනවා ලෝක 2050 වෙනකොට ලෝකයේ ඉතිරි වෙන ආගම බුදුදහමයි. අනිත් සියලු ආගම් ටික තර්ක විතර්කකට අස්සේ නැති වෙලා යනවා කියලා. ඇයි ඒ බුදුදහම සබාදහම මත පහළ වෙච්ච ආගමක්. සබාදහම මත. ඒ හින්දා ඒ බුද්ධිමතුන්ගේ දේශය විකෘති කරන්න මට ඉඩ දෙන්න බෑ. නොඑක් බලවේග වලට. ඒ හින්දා ඒ ප්‍රകൃති මට්ටමේ තියාගන්න මට අවශ්‍ය වෙලා තියෙන්නේ මුලින් ඉඳලා තිබුණු දේශීය ඥානය නැවත ඉස්සරහට අරන් තියන්න අරසා කරලා තියන්න. ඒ උත්සාහය එන්න ඕනේ ඒ බලශක්තියින් තියෙන තැන් වලට. මේ බලශක්තියින් තියෙන තැන. ඒක පැහැදිලිවම බලශක්තියින් තියෙන තැන. බලශක්තියින් පෘථිවිය ඇතුලෙන් මතුවෙච්ච බලශක්තියින් උඩට එනකොට ඒ කියන්නේ පෘථිවිය ඇතුලේ තියෙන ලෝදිය, ලෝහදිය කියන්නේ ඒකයි. ලෝදිය පොළවේ ඇතුලට යන්න මේක උණුසුම් වෙලා යට ඇතුලට ගිහිල්ලා යකඩ උණු වෙලා දිය වෙච්ච එක තමයි තියෙන්නේ. ඒ පොළවේ දුර්වල තැන් වලින් උඩට මතුවෙනවා දුර්වල පාසාන තට්ටු හරහා. ඒ තැන් වල කම්පනයක් ඇති වෙනවා භූමිකම්ප ඇති වෙනවා කියන්නේ ඒකයි. ශ්‍රී ලංකාවේ භූමිකම්ප තිබිලා තියෙනවා ඉස්සර. උතර මතුවීම් තිබිලා තියෙනවා. වාඩිය නිකඳු තිබුණා කියන එක. නිකඳු තිබිලා තියෙනවා. වාඩියා සහ ස්මිත් කියන විද්‍යාඥයෝ දෙන්නේ ඔවුන් විද්‍යාඥයෝ. ඔවුන් කියනවා ශ්‍රී ලංකාව 3 සැරයක් මතුණයි කියලා. උත්කෘෂ්ඨ වීම 3ක්. ඒ මත දෙකේ පොඩි වෙනසක් තියෙනවා. එක්කෙනෙක් කියනවා ස්මිත් කියනවා අන්තිමට මතු වුණේ වෙරළබඩ අටතැන්න කියලා. නමුත් වාඩියා කියනවා අන්තිමට මතු වුණේ මධ්‍යම කඳුකරේ කියලා. මම එකඟ වාඩියත් එක්කලා. වාඩියාගේ මතයත් එක්කලා. ඒකයි මම කියන්නේ කොත්මලේ තියෙන තරුණ පස් මේකත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ ජලාශය ඉදි කරන්න එපා. පුපුරා යන්න පුළුවන්. මොකද තාමත් ඇතුලේ පැලුම් ඉස්තර සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් සෙල්ලම් කරන්න එපා කියලා මධ්‍යම කඳුකරයත් එක්කලා. ඒකට අත තියන්න එපා කියලා. ඒක මර්මස්ථානයක්. එතකොට මම මේ ඉන්න තැන මොකද වෙලා තියෙන්නේ? මං ඉන්න තැනත් ගිනි කඳු උඩට පහළ වෙනවා. උඩට එනවා. ඒ එනකොට මෙහි තියෙන පාසාන ඊට වැඩි ටිකක් වෙනස්. ඒ හින්දා ඒ ආපු එක උඩට එනකොට නිමෙනවා. උඩට එනවා නිමුණහපුවම ගිනි නිසා ඇතිවෙච්ච පාසාන. අග්නි පාසාන. ආග්නේය පාසාන. මේ දකින්න පුළුවන් හැම තැනම. ඒක අපි සුද්දාගේ භාෂාවෙන් කියනවා ග්‍රැනයිට්. හරිද? අපේ භාෂාවෙන් කිව්වොත් ගිනි නිසා ඇතිවෙච්ච පාසාන. ආග්නේය පාසාන. ඒ ආග්නේය පාසාන මහා කඳු ගල් වැටි. ගල්. නමුත් මෙතෙන්දි තියෙන්නේ කාලතුව කුණ්ඩකින් විසුණා වගේ බෝල. මම හිතන්නේ මේ පරිසරය හැමතැනම අපිට දකින්න තියෙන්නේ බෝල ගල්. තුම්පලකින් මතුවලා තියෙනවා මේකේ. තුම්පලකින් මේ භූමිය. එකක් මගේ කුඹුර. දෙක මම භාවනා කරන්න කුටියක් හදන්න හිතා ඉන්න කඳුකරේ. අනිත් එක දැනට මම මේ උගන්වන්න දේශන ශාලාව හදලා තියෙන තැන මෙතන මේ මගේ ගේ හදලා තියෙන ගල උඩ ඒ බෝලගල් මතුවෙච්ච අන්තිම තැන මේ තමයි ශක්තියෙන් උඩට එනවා කියන සාක්ෂිය ඔබතුමා ආපු කතන්දරේට මම තමුන්නාන්සේ අරගෙන ගිහින් වටයක් ගෙනල්ලා ගෙනාවේ ආපහු එතෙන්ද අපේ මාතෘකාවෙම තමයි අපි ඉන්නේ කියලා තේරෙයි එතකොට. ඔව් ඒ හින්දා ඒ ශක්තිය නිෂ්පාදනය වෙන තැන අපිට හිතෙන්නේ නැද්ද මේ ශක්තිය අදත් එකතු කරන්න ඕනේ කියලා? මට තියෙන ප්‍රශ්නයත් ඒක තමයි. යම්කිසි විදිහකට අපිට මේ ශක්තියින් වලින් වැඩ ගන්න පුළුවන් නම් ඇයි අපි මේවා පැත්තකට තියලා තියෙන්නේ? යම්කිසි විදිහකට නාලන්දාව මේ සමීපයේ තියෙන්නේ. නාලන්දාවට කරපු අපරාධය සුළුපටු නෑ නේද සර්? පැහැදිලි. ඇයි මේක කළේ කියලා? කවුද මේ බොහෝ තැන ජලාශය හදන්න සල්ලි දුන්නේ කවුද? මම ප්‍රශ්න කරනවා. අඩි 27ක් මේක උස්සුවේ කවුද? මේ තැන්න. අඩි 27ක් උස්සනකොට ඒක යට වෙනකොට ඒක සාධාරණීය හේතුවක් කරලා ඒක ගලවලා වෙන තැනකට ගේන්න සැලසුම් කරුවේ කවුද? කොත්මලේ යට කරුවේ කවුද? ඒ විතරක් නෙමෙයි. මොරගහ කන්ද ජලාශය නිසා නැතුණු යක්කුන්ගේ මහා රාජධානිය. ඒ යකඩ උඳු කරපු උඳුන් පොළොවේ යට වෙනකොට ඒ මහා රාජධානිය උන්ට තේරුන්නේ නැද්ද මේක? මේ මහා අපරාධයක් මහා ජාතික ව්‍යසනයක්. ඒ සියල්ලම වැහෙනවා සංවර්ධන සැලසුම් මත. සංවර්ධන සැලසුම් කියලා ඉස්සරහට එනකොට මේවා මතුවලා යනවා. නමුත් වෙන රටවල් වල නම් බොහොම පරිස්සමෙන් මේවා කරන්නේ. විද්‍යාත්මක ඇගයීම් කරනවා. දැන් විද්‍යාත්මක ඇගයීමක් නැහැ. යම්කිසි රාජ්‍ය නායකයෙකුට හීනෙන් පෙවුනොත් මොකක් හරි කරන්න ඒ හීනේ පවුදා පාර්ලිමේන්තුවේ 3-2 අනුමැතිය අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ඔහුගේ හීනයයි.
ඒක තමයි ඇත්ත කතාව. ජනතාවත් පරිසරවත් වුන්ට වට වළංගු වෙන්නේ නැහැ. මම ඔබතුමාගේ මෙහෙම අහනවා. යම්කිසි විදිහකට මේ සංවර්ධනය කියන වචනය දාගෙන සංවර්ධනයට මුවා වෙලා මහා පුදුමාකාර විදිහේ මේ පාවා දීමක් නේද මේ කරන්නේ? කවුරු හරි මේක පිටිපස්සේ ඉන්නේ නැත්නම් මේක මහා ජාත්‍යන්තර විදිහේ කුමන්ත්‍රණයක් නේද මේ ක්‍රියාත්මක වෙන්නේ? මං අහනවා පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ මේ ගස්වල නම් ටික ඔක්කොම මට කියලා දෙන්න. මම වනාන්තරයකට එක්ක යන්න. මට කියන්න ඒ වනාන්තරයේ තියෙන ගස්වල නම් ටික. මට කියන්න ඒව ඖෂධ ගස් කොච්චරද තියෙන්නේ? ඖෂධීය ශාක කොච්චරක් තියෙනවද? ඒ ගහ අයිති මොන ග්‍රහලෝකයටද? ග්‍රහලෝකයට සම්බන්ධ හැම ගහක්ම මොර ගහ සම්බන්ධ අඟහරු ග්‍රහයට. අඟහරු ග්‍රහයගේ මහදසව අවුරුදු 7යි. වටයක් ගිහිල්ලා නැහැ. එහෙනම් මොර ගහක හොඳට ගෙඩි හැදෙන්නේ අවුරුදු 7ක සැරයක්. හැදිලා තියෙන්නේ අඟහරුගේ දෝෂයක් නම් ඒ ගහේ පොතු අවශ්‍ය නැබෙත් ඒක සමනය කරන්න. මට උගන්වන්න තමුනාසලා දන්නවා නම් ওই ටික. මම කතා කරනවා දේශීය වෛද්‍ය අමතුවරයාගෙත්. ඔබ මේ ටික දැනගෙන ඔය පුටුවේ වාඩි වෙන්නේ. ඔබ දැනගෙන නැතුවට කමක් නැහැ. ඒ දැනගත්ත මිනිස්සු ඔබ වටේට අරන් තියනවාද උපදේශකව හැටියට? මං අහනවා. මහා කනගාටුවක්. කනගාටුවක්. එඳ මම අහනවා. වනජීවීන් කියන්නේ කවුද? ඔවුන් ඉන්න ඕනේ වනාන්තරවල. ඔවුන් ගමට ආවේයි. තමුනාසලාගේ එක වැරදි තීන්දුවක්. තමුනාසලා සුද්දට යට වුණා. පරිසර වේදීන් කියලා කියාගලා මේකට ආපු NGO කට්ටියත් එක්ක රැවටුණා. ඉන්න තමුනාසලා හේන් කෙටීම සම්පූර්ණයෙන් තහනම් කළා. නමුත් හේන තමයි වල්ලලින්න තිබුණ එකම දේ. වල්ලලි වනාන්තරේ මහගස් කන්නේ නැහැ. ඒගොල්ලෝ කන්නේ ලඳු පෙළෑටි. ලඳු ගස් හැදෙන්නේ හේනේ. හේන ඇතෑරුවට පස්සේ ඒ ටිකේ තමයි ඒගොල්ලෝ රැඳෙන්නේ. රැඳිලා වනාන්තරයේ ඇතුළු ගේ වනාන්තරේ අතෙන් ඇවිල්ලා යනවා. හේන අහිමි කරුවට පස්සේ ඒගොල්ලෝ ඉන්න ඕනේ ගමට. කවුද වැරද්ද කළේ? මේ මෝඩ තකතිරු තීන්දුව ගත්ත මිනිස්සු. ඔබතුමා මේ කියන්නේ යම්කිසි විදියකට මේ අලියාගේ මේ කතාව යම්කිසි විදියකට මේ හරියට තේරුම් ගත්තේ නැතුව බොරු අලි ප්‍රශ්නයක් හැදුවා කියන එක. හැදුවා බොහොම පැහැදිලිව හැදුවා. බොහොම පැහැදිලිව හැදුවා. අලුන්ට ගමන් මාර්ග තියෙනවා. කොටියටත් ගමන් මාර්ග තියෙනවා. දිවියට. කවදාකවත් දිවි දේනුවත් දිවියත් එකතැන ඉන්නේ නැහැ. ඔවුන්ට බෝ වෙන කාලයකදී ඔවුන්ගෙන් ඒ ඇති වෙන සුවඳ දැනෙලාම පිරිමි සතා එතෙන්ට යනවා. කාන්තාව යන්නේ නැහැ. ගැණු සතා යන්නේ නැහැ. ওই මදු වලට අහු වෙන්නේ පිරිමි සත්තු. එක ගැණු සතෙක් අහු වෙලා තියෙනවද? ඒ ගමන් මාර්ගේ හරහා යන්නේ. ඒ ගමන් මාර්ගයේ තමයි අද ජනාවාස තියෙන්නේ. ඒ ජනාවාසයේදී මදු ගහනවා. මදු ගහන්න නැතුව ඉන්නවනම් ඉවරයි. රැට එළියට බයින්න නැතුව ඉන්නවනම් ඉවරයි. ප්‍රශ්නයක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් තාක්ෂණයේ තියෙනවා ඒගොල්ලන්ව නවත්ත ගන්න. දිවි කරණයෙන් තමන්ගේ ගොවිපළ හදන්න. දිවි කරණේ. කොටිය ඇතෙන් දෙන්නේ නැහැ. සිංහ කරණයෙන් ගොවිපළ හදන්න. මොකද මේ දිවි කරණේ සිංහ කරණේ කියන්නේ? මම දුක එකයි. චන්ද්‍රයාගේ සුවිශේෂී අවස්ථාවක්. සුවිශේෂී බලයක් පොළොවට එන වෙලාවක්. ඒක ග්‍රහණය කරගන්න තාක්ෂණය අපි මිනිස්සු ගාව තිබ්බා. හදේ ග්‍රහණය කරගන්න තාක්ෂණය අපෙන් ගිහින් ගිලිහිලා ගිහින් තව ටික කාලයි තියෙන්නේ. ඒක එකෙන් පස්සේ මේක අයින් වෙනවා. අද ජ්‍යොතිෂය පාවිච්චි කරන්නේ ජීවත් වීම සඳහා අවශ්‍ය ශාස්ත්‍රයකට කපටිකම ඉස්සරහට එන්නේ. නියම විද්‍යාව නෙමෙයි ඉස්සරහට එන්නේ. එහෙම තැනකට ඇවිල්ලා තියෙන්නේ. එහෙම තැනකට ඇවිල්ලා තියෙන්නේ. අනුරසී පිරිරා වගේ මහත්තුරුත් එක්කලා උන් තාරකා විද්‍යාඥයෝ උන් එක්කලා මම කතා කරන්නේ මේ විෂය. ඔවුන් ඉන්නේ මං ඉන්නේ ස්ථාවරෙමයි. කවුද යකින් වැඩ ගත්තේ? අද රෝගියෙක්. ඒ රත්තරන් මිනිස්සු ටික අපිට අහිමි වෙන්න යනවා. ඔව්. ඔහු රෝගියෙක් කියන්නේ ඔහුගේ හදවත වැඩ ඔක්කොම සම්පූර්ණ දෙනවා. නමුත් ඔහුගේ රෝගී තත්ත්වයක් පාදවල තියෙනවා. කවුද ඔහු ගැන හොයන්නේ? මේ මහා තාරකා විද්‍යාව සහ ජ්‍යොති විද්‍යාව දෙක අතර දෝලනය වෙච්ච මේ චරිතය. ආතසී ක්ලාක් හිටියා. ඔවුන්ගේ නියම වැඩේ ගත්තද මේ රටේ මිනිස්සු? කොයි අමතිවරයද උපදේශකවරයා හැටියට පත් කරගත්තේ? කඩා වැටෙනවා. සියල්ල කඩා වැටෙමින් තියෙන මොහොතක අපිට එතෙන් යන්න නෙමෙයි තියෙන්නේ. අපි මේ පෘථුවියට ආවේ යම් කිසි මෙහෙවරක් කරන්න. ඒක අධ්‍යයනය කරමින් හුදකලාව ඒක කරලා ගෙනාපු අවශ්‍ය ටික උටකපුවම දේහය මෙහෙ තියලා ස්කන්ධයරගේ පාර පස්වෙනි ස්කන්ධේ විඥාන ස්කන්ධයරම යන එකයි කරන්න තියෙන්නේ. අපිට හිතන්න දෙයක් මෙතන ඉතුරු වෙනවා. යම් කිසි විදියකට අපේ මෙහෙවර කරන්න කියලා එතුමා අපිට මතක් කරන්නේ. මේ දේශපාලනඥයට එහෙම නැත්නම් මේ පාලකයාට ඇත්ත හැඟීමක් නැහැ කියන අපිට තේරුම් ගන්නට වෙනවා. මේ පුද්ගලයෙක් අරබයා කියන කතාවක් නෙවෙයි.
එතෙක් මේ මෙතෙක් කාපු ගමන් මගේ දැක්කට පස්සේ ඉතිහාසය ඉඳලම කරලා තියෙන මේ මහා පාවා දීම අපිට ඕනෑ තරම් කරුණු සාධක තියෙනවා මේකට. මේ දේවල් ටික විකෘති කරමින් විවිධ දේවල් මතු කරමින් විවිධ වචන හරඹ කරමින් අපේ කන්දේගමෙන් මොනතරම්නම් පැහැදිලි කරාද මේ වචන වලට මුවා වෙලා කරන දේවල් කාබනික කතාව මේ වෙලාවේ අරගෙන ඉන්නෙත් එහෙම විදියකට මේ හැම එකක්ම ඇතුලේ තියෙන්නේ අපිව පාවා දෙන එකක්ම තමයි. මොවුන්ට කිසි දවසක උමනාවක් තිබුණේ නැහැ අපිව ඔසවා තබන්නට. අපේ අභිමානය ගැන කතා කරන්න එහෙම නැත්නම් මේ ශක්තියින් ටික මතු කරගෙන යම් කිසි විදියකට හෙළේ අවදි කරන්නට උන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒක මේ මොහොතේ අපි දකින්නෙත් නැහැ. යම් කිසි විදියකට අපිට පුළුවන් නම් මේ ජාතික වගකීම තේරුම් ගන්න. අපේ වගකීම එහෙම නැත්නම් අපේ යුතුයකම කරලා තියන්න මේ යුග මෙහෙවර කරන්න අපිටත් පුළුවන් නම් මෙතුමල්ලා කරන මේ යුග මෙහෙවරට දායක වෙන්න අපිට පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි අපි කරන්නට ඕනේ. මේ දේවල් ටික කතා කරනකොට මේ ශක්ති ගලන තැන් ටික කතා කරනකොට යම් කිසි විදියකට මේ ලග්ගල එහෙම නැත්නම් සිරිපාද ගත්තට පස්සේ මේ පිරමීඩ මේ අපි මේ ලෝකෙ දිහා බලාගෙන විවිධාකාර දේවල් කතා කරමින් ඉන්නවා. හැබැයි අපි ගාව මේ හැම දෙයක්ම තියෙනවා. මං හිතන්නේ ඒ දේවලුත් විශේෂයි කියලා. පිරමීඩාකාර වස්තුවකට අන්තරීක්ෂයේ සම්බන්ධකම් තියෙනවා. පිරමීඩයේ උස අණුව අන්තරීක්ෂයේ කොයි තරම් ඈත ඉඳලා සම්බන්ධය තියෙනවද කියලා තීන්දුව කරන්න වෙනවා. එවැනි උස කඳු දෙකක් සමන්ල සහ ඉලක්ක ගල ලග්ගල. එතකොට ලග්ගල එකතු කරන විශ්ව කේන්ද්‍රය මේක වටේටම බොහෝ දේවල් කරලා තියෙන බව තේරෙනවා ඇති මිනිසුන්ට. ඒ ඉන්න සුවිශේෂී පුජ්‍යලයන් ගාව තියෙන දක්ෂකම් ටික මොනවද කියලා මේවා ආශ්‍රය කරන මිනිසුන් තේරෙයි. මේවා විකෘති කරන්න පිටින් ඇවිල්ලා විකෘති කරන මිනිස්සු විකෘති නොකළා නම් ඒ ප්‍රകൃතිය එහෙමම තියෙන්න ඇරියා නම් මං හිතන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක තව දුරටත් ගලාගෙන යනවා. මේ කතා කරන්නේ නැති යෝධ ඇල. ඒ කියන්නේ මහසෙන් රජුරුව නිර්මාණය කරපු යෝධ ඇල. ඊට ඉස්සෙල්ලා නිර්මාණය කරපු නෙමෙයි මේක ප්‍රතිසංවිධානය කරපු. ඊට කලින් මේ ඇල හදලා තියෙනවා මං හිතන්නේ රසව රජුරුවද කොහෙද මට මතක හැටියට. ඒ ඇල අද මේ ගම මේ හරහා හැදිලා ගිරිතලේ දක්වා යනවා. මේ ප්‍රදේශයේ මේ අද දෙවියෙක් හැටියට විශ්වාස කරන්නේ මේ හසෙන් රජුරුව මේ කරාවු මහා කාර්යයෙන්ද අපිටත් දෙවියෙක් වෙන්න ඕනේ නැහැ. අනාගතේ මැරෙන මිනිස්සු කියයි මේ මෙන්න මේ කාර්ය කළ යහවලා කියලා. ඒකයි යුතුයකම. ඒ යුතුයකම කරන්න තමයි අතරම මම ඇවිල්ලා තියෙන්නේ. මම ඉපදුනේ මං ඊයේ කිව්වා. මං මායා රටේ ඉපදිච්ච මම. පිහිටි රටට ඇවිල්ලා පදිංචි වෙලා මේ වෙනකොට අපිට යම්කිසි වේදනාවකුත් මේ තුල දැනෙනවා. මෙතුමන් සතුව තියෙන මේ හැඟීම එහෙම නැත්නම් මේ වේදනාවක් දැනෙනවා. මම දකිනවා එතුමන්ගේ නෙතක කඳුලක් එනවා දකිනවා මේක මං කාටද මේ කියන්නේ? මේ කියන දේ යම්කිසි තැනක අපිට හිතෙනවා මේ බීරි අලින්ටද මේ වීණාව යන්නේ කියලා. එහෙම තැනකටත් එනවා. හැබැයි මේක ඇතුලේ එක්කෙනෙක් දෙන්නෙක් හරි අවදි වෙනවා නම් මේ ඇත්ත කතාව තේරුම් ගන්න තරුණයෝ මේකේ ඉන්නවා නම් ඇත්ත හෙළයෝ මේ වෙනකොට අවදි වෙමින් ඉන්නවා නම් ඔවුන්ට මේක දැනෙන්නට ඕනේ. ඔවුන් වැල නොකැඩි මේ තැන් හොයාගෙන එන්නට ඕනේ. මේ අපේ සංස්කෘතිය අපේ කම මේ දේවල් වල තියෙන මේ මොකක්ද මේ කියන්නේ? මේ හඬට කන් දෙන්නට ඕනේ. කිසි දවසක අපි ගැන බලන්නේ නැති මේ පාලකයා ගැන විශ්වාස කරන්න එපා තව දුරටත්. අපි අපේ කම හොයාගෙන යමු. අපිට පුළුවන් යම් කිසි විදියකට මේ හෙළේ තියෙන ශක්තියින් ටික මතු කරගන්නට. මේ භූමි ආරක්ෂා කරන දෙවිවරු එහෙම නැත්නම් ඔබතුමාට මේ තැනට ආරාධනා කරපු මේ මින්නේරි දෙවියන්ගේ අඩවිය මම හිතන්නේ. ඔව්. මින්නේරි දෙවියෝ කියලා කිව්වෙත් මේ මහසෙන් රජතුමා නේද මේ? යම් කිසි විදියකට එතකොට එදා හිටිය රජවරු කොහොමද දෙවිවරු උනේ? හැම රජෙක්ම දෙවි කෙනෙක් වුණාද? මේ ගැනත් අපි හිතන්නට ඕනේ. එතකොට මින්නේරි දෙවියෝ ගැනත් අපි ටිකක් කතා කරොත් වටිනවා මං හිතන විදියට. මොකද මේ මින්නේරි දෙවියන්ගේ අඩවියේ අපි අදටත් වන්දනා කරන මේ මිනිස්සුන්ට යෝධ ශක්තිය දෙන්නේ මේ දෙවිවරු. අපේ අතරින් ඉන්න මිනිස්සු තමයි අනාගතයේ දෙවිවරු බවට පත් වෙන්නේ. ඒ ගැනත් අපි වචනයක් කතා කරලා මේ සාකච්ඡාව ඉවර මෙතන ඉඳලා කිලෝමීටරයක් විතර උඩට යනකොට මේ ඇල දිගේ හම්බ වෙනවා වේල්ලක් පරණ වේල්ලක්. ඒක ලෝක උරුමයක්. අද ලෝකෙම පිළිගන්නවා. මේක ලෝකෙටයි අයිති. මේ ලෝක උරුමේ නිර්මාතෘ කවුද? මේ නිර්මාතෘ තමයි මහසෙන් රජුරුව. නැත්නම් මින්නේරි දෙවියෝ. මහසෙන් රජුරුව. මහසෙන් රජුරුව මේ පාර දිගේ යනකොට විඩාව නිවා ගැනීම සඳහා නැවතිච්ච තැන තමයි ඉස්සරහා තියෙන දේවාලයද පුරාණ දේවාලය. ඔතෙන් මිනිස්සු කිරිබත් දීලා තියෙනවා. ඔය කුඹුරේ වැඩ කරන අය. ඒකත්කේ වාසකම කිරිබත් කුඹුරගේ අද වුන් කපු මහත්තුරු. ඔහුගේ බලය මේ ප්‍රදේශයේ දිගින් දිගට බයනවා. එතන රුහුණු බලය මෙහාට එනකන් ඇවිල්ලා තියෙනවා මයංගනේ ඉඳලා. ඒ මේක හරහා තමයි මයංගනේ හරහා තමයි දුටුගැමුණු මෙහාට ඇවිල්ලා තියෙන්නේ. රුහුණේ ඉඳලා. එතකොට එහෙනම් රුහුණු බලයයි මේ තිබිලා තියෙන කතරගම දෙවියන්ගේ බලය.
කතරගම දෙවියන්ට තේරෙනවලු මේ බලය විමධ්‍යගත කරන්න ඕන. ඒ හින්දා තමන්ගේ කඩුව දුන්නලු. මෙතන ඉඳලා පාලනය කරන්න ඔබ මේ ප්‍රතිද ඔයාට අයිති. හින්දා තමන්ගේ කඩුව දුන්න හින්දා තමන් කඩුව කියලා කියන්නේ ඒ නිසා කියලා මේ මිනිස්සු කියන මතයට මට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට සංශෝධන ඉදිරිපත් කරන්න මට ඕනක් නැහැ. මම මේ දේවාලයේ බලය දන්න හින්දායි මම කියන්නේ. ඒ තරම් ශක්තියක් තියෙනවා. ඒ නිසා තමයි මම මෙතෙන්ට ගෙනාවිද ඒ හින්දා දෝ කියලා මම දන්නේ නැහැ. මට කරන්න කොටසක් තියෙනවද කියලා. එහෙම දෙයක් දැනනවා. ඒ කොටස නොකර ගියොත් මම රෝගියෙක් බවට පත් වෙන බවත් මම දන්නවා. මට දඬුවම හම්බ වෙනවා. ඒ වගකීම කළ යුතුයි. යුග මෙහෙවර. මම යුග මෙහෙවරේ ඉන්න ඕනේ. ඒ සඳහා මට අවුරුදු 20ක් තියෙනවා. මම තෑම පැහැදිලිව කියනවා. 2040 වෙනකන් 1 අගෝස්තු 15 වෙනකන් මගේ මෙහෙවර කරනවා. අගෝස්තු 15 පස්සේ ඉඳලා සැප්තැම්බර් 15 අතර ඒ මාසයේ මම පාවිච්චි කරන්න තියෙන්නේ මගේ යන්න තියෙන ගමන හදාගන්න. ඒ ටිකට යම් කිසි විදියකට මේ සබාදහම මෙතුමන්ව ආරක්ෂා කරන්න කියන එක අපි හැමදෙනාගේම ප්‍රාර්ථනය. එදා රජවරු දෙවිවරු වුණ කතාව අපි කතා කරා. මම ඔබට ආරාධනා කරනවා මිහිපිට දෙවිවරු දකින්න කියලා. මේක ඇතුලේ යම් කිසි විදියකට යම් පුද්ගලයෙක් අල්ලාගෙන ඔහු අතිශෝක්තියෙන් වර්ණනා කරනවා කියන තැනකට ඔබ එන්නට එපා. අපේ සමාජයේ හරි යම් කිසි විදියකට පහත් පෙළේ යම් කිසි විදියකට ගත්තට පස්සේ සමහර නිර්දේ විවේචන ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒවා අපිට දරන්න පුළුවන් යම් කිසි විදියකට. අර බොහොම වටින වචනයක් අපිට කියලා දුන්නනේ. මං හිතන්නේ මේ මාධ්‍ය මෙහෙවරේදී මට ඒක බොහොම මහා පන්නරයක් වුණා. අපි ඇටකුණා වෙලා ඉන්නේ. ඒ නිසා ඔබතුමාගේ වචනින්ම කිව්වොත් තම්බන්නත් බෑ, ඉදවන්නත් බෑ. කන්න නම් තම්බන්න ඕනේ නැත්නම් ඉදව ගන්න. ඔය දෙකම වෙන්නේ ඇටකුණා වුණාම. ඇටකුණා. ඒ තත්ත්වයටපත් වෙන්න වෙයි. එහෙම නැත්නම් අපි කයි. එක්ක ඉදවලා කයි, එක්ක තම්බලා කයි. ඒ නිසා ඒක තමයි අපි නිවැරදි මාර්ගෝපදේශ අනුගමනය කරනවා. එතුමන්ලගේ ගුරුහරුකම් අපි අරගන්නවා. මේ තරමට කෑ ගහමින් මේ තරමට වේදනාවෙන් මේක කියන්න වෙලා තියෙන ඒ හින්දා මට මේ මොනතරම් දේවල් මතකෙට එනවද මොනතරම් ප්‍රශ්න එනවද කියන එක මේ වෙලාවේ කොහොමද ඒවට උත්තර හොයන්නේ? පුංචි වෙලාවක් ඇතුළේ මේ දේවල් කරගන්න හරි අමාරුයි. හැබැයි අපි මේ උත්සාහ කරන්නේ අපේකම අවදි කරගන්නට. හෙට දවසේ කොහොම හරි මේ ඇටකුණා වෙච්ච දේ වුණත් තම්බල කන තැනකට මේ සමාජයේ එන්න බැරි නෑ. ඒ තරම් මේ මොනවා හරි ගිලින්න බලාගෙන ඉන්න මේ සමාජයට අනාගතයේ දවසකට යම්කිසි විදියකට අපිට අත් වෙන ඉරණමත් අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ මොහොතේ ඉඳගෙන අපේ යුග මෙහෙවර කරනවා. බාධා කිරීමකට යනවා. මිනිස්සු එක්තරා ඉරක් ගහලා වෙන්කලොත් මේ සමාජය ඒ ඉරෙන් එහා පැත්තේ මිනිස්සු ජීවත් වුණා. ඒ ජීවත් වෙන ඒගොල්ලෝ ආහාර නිෂ්පාදනය කරගත්තේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ජීවත් වෙන්න තමයි ඒගොල්ලෝ ආහාර ගත්තේ. අද ඒ ඉරෙන් මෙහා පැත්තේ මිනිස්සු අද ජීවත් වෙන්නේ අද ජීවත් වෙන්නේ කණ්ඩ. එදා මිනිස්සු කෑවේ ජීවත් වෙන්න. අද මිනිස්සු ජීවත් වෙන්නේ කණ්ඩ. මේ ඉර හොයාගන්න. කට පරිස්සම් කරගන්න. යම් කිසි විදියකට පුළුවන් නම් මේ තේරුමක් නැති මායාවේ පැටලිලා අපි මේ කොහෙටද යන්නේ? මේ ලෝකේ අපි හරියට තේරුම් ගත්තද? මේ ධහම තේරුම් ගත්තද? ස්වභාවයේ ධහම අපි හරියට කියවා ගත්තද? අපිට කොතනද වැරදුනේ? මෙතුමා එක සාකච්ඡාවකදී කියනවා යම් කිසි විදියකට පිරිසුදු වතුර ටිකක් බොන්න මේ පොළවේ තිබුණා. හැබැයි මේ වතුර ටික අපිම අපිරිසුදු කරලා දැන් ෆිල්ටර් හොයාගෙන යනවා. යම් කිසි රසායනික දදා මේක විකෘති කරගෙන අපි මේ මොකක්ද කරන්නේ? ඔබතුමන්ලා මේ විද්‍යාවත් එක්ක ඒ විද්‍යා අඥයන් එක්ක ඉස්සරහට මේ ජීවිතය ගෙනියනවද? එහෙම නැත්නම් නැවත අපි නිවැරදි තැනකට යනවද? මේක යම් කිසි විදිහට තේරුණා නම් අවබෝධ කරගත්තා නම් මේ මොහොතේවත් අපි නිවැරදි වෙනවද කියන එක තීරණය කරන්න. ඒක ඔබට බාර කරමින් අපි සමුගන්නවා. ඔබතුමන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ සීළු දෙවිවරු මින්නේරි දෙවියෝ මේ භූමිය රකින්න සියලු දෙවිවරු සතරවරන් දෙවිවරු මේ සම්බුද්ධ ශාසනය රකින්න දෙවිවරු මේ සම්පත අපිට රැකලා දෙන්න කියලා අපි මේ ප්‍රසිද්ධ මාධ්‍ය අපි කියන්නේ. එතකොට අනාගතයේ දවසක අපේ දරුවන්ට අපේ අනාගතයට මේ දේවල් ටික මේ දැනුම පද්ධතීන් ටික ඉතුරු කරලා යන්නට ඕනේ. අපි මේ හඬ අපිට පුළුවන් හැම තැනකම නගනවා. අපි ඇත්ත හැංගීමෙන් මේක කතා කරන්නේ. මේක දැනෙන්නේ නැත්නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම දැනෙන්නේ නැත්නම් ඒකත් ඔබ කියවා ගත යුතුයි. ඔබ කවුද හෙලෙද්ද කියන එකත් ඔබ නැවත හිතා බලන්න කාලය ඇවිල්ලා. එහෙමනම් අවසරයි සමුගෙන යන්නට. මද විරාමයකට යන්නට අවසරයි. සමුගෙන යන්නට නෙවෙයි. ඔබතුමාට සමුදෙන්නට අපිට විදිහක් නැහැ. යම් කිසි දවසක තවදුරටත් අපි මේ කතාව දීර්ඝව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. වටිනා කියන කරුණු කාරණා ගොඩක් අපි සාකච්ඡා කරා. එහෙමනම් අවසරයි සමුගන්න. විග්‍රහාගී. අපේම භාෂාවෙන් අපිටම කියලා තිබුණු අනන්‍යතාවයක් එක්ක අපි මේ කතා කරන්නේ. යම් කිසි කනගාටුවක් තියෙනවා.
ඔබ මේවා යම් තැනකදී හරි යම් කෙනෙක් හරි මේවා ග්‍රහණය කරගත්තා නම් එක තරුණයෙක් එක ගමකින් නැගිට්ටා නම් ඒ තමයි අපේ ප්‍රාර්ථනය. අපි ඔබට වග කියන නාලිකාවක්, රටට වග කියන නාලිකාවක්, විශ්වකර්ම YouTube නාලිකාවේ වගකීම එක කියලා අපි තේරුම් ගන්නවා. අපි නමේ වගකීම නමේ වටිනාකම රකින්න යම් කිසි විදියකට අපකැප වෙනවා. යම් කිසි විදියකට වැරදි තැනක හිටගත්තා නම් ඒ මොකක්ද ඒ උනේ කියන එකත් තේරුම් ගන්න ආරාධනා කරමින් මේ සියල්ල කරන එක, මේ අවබෝධ කරගන්න එක ඔබට බාරයි. එහෙමනම් යහපත් වූ හෙට දවසක්ම උදා වේවා. විග්‍රහාගී